ඔයාලා හයියයි මේ ඉරිදා රෙකෝඩින් එක තාම දැම්මේ නැති කියලා තමයි ඉරිදා රෙකෝඩින් එක දැන් අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. මම ඔෆිස් වලත් එක්කලා ඒක අප්ලෝඩ් කරන්න බැරි වුණා. දැන් අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ ක්ලාස් එකේ වෙච්ච හැටිම ඒක YouTube එකේ අප්ලෝඩ් වෙනවා. මේක රෙකෝඩින් එක මම හෙට උදේ හෝ හෙට හවස වෙද්දී අපව දාන්නවා. රයිට්. අපි කතා කරමින් හිටියේ ගිණුම් කරන සමීකරණය හා සම්බන්ධ ප්‍රශ්න සාකච්ඡා කරමින් හිටියේ. අපි මම ගහුවාද තියරි සෙෂන් එක අවසානයේ මම ඔයාලට දුන්න ගාණක්. ඒක විභාග ගාණක්. ඒ විභාග ගාණ මම හිතන්නේ හැමෝම ලියාගත්ත නැති කියලා මම විශ්වාස කරනවා. රයිට්. ඒ ගාණ ඉස්සෙල්ම හදලා ඒ ගාණෙන් පොඩි තියරි පාර්ට් එකක් තියෙනවා. ඒ තියරි පාර්ට් එකේදී මම ඔයාලට ඒ තියරි පාර්ට් එක ඔස්සේම අපි ඊළඟ විභාග ගණන් වලට යනවා. අද විභාග ගණන් 3ක් හෝ 4ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ගිණුම් කරන සමීකරණය හරහා. එතකොට ගිණුම් කරන සමීකරණේ පාඩමේදී දැන් ඔයාලට මම රිවිෂන් ක්ලාස් එක පටන් ගන්න ඉන්න කිව්වා. අපිට පාස් පේපර්ස් අනිවාර්යෙන් අවශ්‍යයි අපිට. රයිට්? පාස් පේපර්ස් අනිවාර්යෙන් අවශ්‍යයි. එතකොට මේ පාස් පේපර්ස් පොත් ගනිද්දී ටොපික් වයිස් තියෙන පාස් පේපර්ස් පොත් ගන්න කියලා මම ඔයාලට කිව්වා. හරි? පාඩම් තියෙනවා මාතෘකාවට වෙන්නෙච්ච පාඩම් තියෙන පාස් පේපර්ස් පොත් ගන්න කියලා මම ඔයාලට කිව්වා. ඒකම ගිණුම් කරන සමීකරණ දැන් අපි කතා කළා පාඩම් අපි ප්‍රධාන වශයෙන් අපි ගිණුම් කරණය ඒ අවශ්‍යතාවය පාඩම කතා කරා අපි සහ ගිණුම් කරන සමීකරණය කතා කරා. alright පස්සේ විද්‍ය සටහන් න්‍යාය අලුතෙන් ආපු ඉස්සරලත් දැනගන්න එක මම කිව්වා. ගිණුම් කරන්නේ හායි අවශ්‍යතාවය ගිණුම් කරන සමීකරණය ඉස්සරහ න්‍යාය මේ පාඩම් තුන සාකච්ඡා කරලා තියෙනවා. මේ පාඩම් තුන සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මේ පාඩම් තුනෙන් මෙන්න මේ පාඩම් දෙකෙන් ගිණුම් ප්‍රශ්න ඕනෑ තරම් හොයාගන්න පුළුවන්. ප්‍රශ්න 20ක් 30ක් හොයාගන්න පුළුවන් මේ පාඩම් දෙකෙන්. පාස් පේපර්ස් පොත් තියෙනවා. මම ඔයාලට පාස් පේපර්ස් පොත ගන්නද කිව්වා. පාඩම් වශයෙන් පාස් පේපර්ස් ඒ ප්‍රශ්න වෙන් වෙච්ච පොත් තියෙනවා. මේ පොත් වලින් මේ පාඩම් දෙක හොයාගන්න පුළුවන්. මේ පාඩම් දෙක යටතේ තියෙන සියලුම ප්‍රශ්න මේ වෙද්දී ඔයාලා අටෙම්ප් කරලා තියෙනවා. උත්සාහ කරලා තියෙනවා. හරි හෝ වැරදි. ඒ උත්සාහ කරපු කොළ තමන්ගේ උත්තර පත්‍රිකා ඉසි කරන්නද තියාගන්නත් ඕන. මම කිව්වා එකම ගාන 10 12 සැරේ හදලා ප්‍රැක්ටිස් කරන්න. විභාගයට යද්දී මේ පාඩම ඉවරලා අනිත් පාඩමකට යද්දී මේ පාඩමේ තියෙන පාස් පේපර්ස් ප්‍රශ්න සියල්ලක් මොකද කරලා තියෙන්නේ. එතකොට අපිට මොඩල් ක්වෙස්චන්ස් තමයි හදා ගන්න තියෙන්නේ. මේ මට්ටමට ගියොත් එහෙම වැඩ කරන් ගියොත් accounts වල එකක් ගන්න එක නේ ඇත්තටම මහා ගේමක් නෙවෙයි. හරිද? හරි. මේ පාඩමට යමු. සර් මේ ගිණුම් කරන සමීකරණ පාඩමෙන් ලකුණු 20ක ප්‍රශ්නයක් එනවලු. නෑ ලකුණු 20ක වෙන ප්‍රශ්නයක් එන්නේ නෑ පුතා. 20ක් කියන්න බෑ ඒකට. හරි මෙහෙම එකක් තියෙනවා. ගිණුම් කරන්නේ සමීකරණයේ පාඩමෙන් ලකුණු 7ක 8ක උපරිම 10 වශයෙන් දාන්න අනිවාර්යයි. ඒ කිසි වාදයක් නෑ. at least අවම 6යි උපරිම 10ක ප්‍රශ්නයක් දානවා තමයි. හැබැයි යම කරන්න එපා. ගිරිගහණේ වගේ අය මං කිව්ව ලකුණු 6 ඉඳලා 10 දක්වා දෙන ප්‍රශ්නය සහ අනිකුත්
ප්‍රශ්නවල යම් පාට් යම් කොටස් එක්කලා බලුවොත් ගිණුම් කරන සමීකරණ පාඩමේ ලකුණු 20ක නේ 25ක විතර ලකුණු අපට ගන්න පුළුවන් පේපර් එක පුරාවට. ඒක අමතක කරන්න එපා. විශේෂයෙන් ඉදිකාන පේපර් එකේ අනුමානයෙන් ප්‍රශ්න 3ක් 4ක් එනවා වයින්. ප්‍රශ්න ඕව ටික අහලා. ඉස්තම් පුරවන තව ප්‍රශ්න දෙකක් තුනක් තියෙනවා. අර ලකුණු 6ක 7ක ගානත් එක්කලා ගත්තොත් ලකුණු 10ක ලකුණු 15කට කිට්ටු කරලා අමු වශයෙන් ගන්න පුළුවන් මේ පාඩම තුල. ඒ ඔයාලා try කරනකොට මේ පාඩම ඉවරයි. දැන් මේ පාඩමෙන් තියෙන කිසිම පාස් පේපර් එකක් ඉතුරු වෙන්න බෑ ඔයාලත් එක්ක. ඔයාලා කොහොම කරලා දෙන්නේ? ඒක මම කරනවා. නමුත් මම කන්නකම් ඉන්න එපා. හරි. පන්ති ඉන්න, චලින්ද ඉන්න, අශේන ඉන්න, අසින්දු ඉන්න, චතුර ඉන්න, ඉෂාන් ඉන්න. දිශාන් ඉන්න. නදින් ඉන්න. right. හරි. නදිනි මේ දිල්ෂිකා නෑ නදින් දැක්කේ නෑ දවස් දෙකෙන් මම. කිව්වේ නෑ සර් කියලා මේ මං කන්ටැක්ට් තිබ්බේ නැහැ. මම හැමදාම කියන වගේ ඔයාලා අතර කන්ටැක්ට් හදාගන්න. ඔයාලා අතර කතා බහ තියාගන්න. හරි. අපි අර අවසානට මම ඔයාලට ගානක් ලියුව බෝඩ් එකේ දා. ඒකේ අපේ ඉතිහාසෙ තිබ්බ ලාභය අලාභය සහ මෙහෙයුම් මිලදා මට හැමෝම උත්තරේ කරුණාකරලා කියන්න තමන්ගේ තමයි මේ පාස් පේපර්ස් කරද්දී තමන්ගේ උත්තරේ පිළිතුරුත් එක්ක සංසන්දනය කරාට කමක් නැහැ. තමන්ට යාපු පිළිතුර තමන්ගේ උත්තරේ ගැන විශ්වාසයක් තියෙනවා නම් ඒ උත්තරේ ඉන්නම පිළිතුර 90ක් විතර නිවැරදි වෙනවක් වෙලාවට උත්තර තමන්ගේ පාස් පේපර්ස් පොතේ දීපු පිළිතුර නමුත් ඒ පිළිතුර ගන්න විදිය තමන් තේරෙන්නේ නැත්නම් තමන්ට වැඩක් නැහැ. හරිද? හරි ඒක මම මේ උත්තරේ කියන්න ලාභය කීයද? මම කතා කරන්නේ මම අඟහරුවාදා ඉරිදා අවසානයේ බෝඩ් එකේ ලියපු ගාන සම්බන්ධයෙන් කතා කරන්නේ. හරිද? මම ඔයාලට අපෝ ගාන පොඩ්ඩක් කිව්වොත් රුපියල් ලක්ෂයක ප්‍රාර්ථනාවක් ලෙස ආයෝජනය කරමින් කියලා ගාන පටන් ගන්න ගාන. මම හිතනවා කවුරුවත් කන්ෆියුස් වෙලා නැතුව ඇති කියලා. අදින එහෙම නේද? ඉරිදා අවසානයේදී මම බෝඩ් එකේ ලියපු ගානක් මේ කතා කරන්නේ. හරිද? පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. හරි. මට දැන් ආන්සර්ස් ගන්න මේකේ. ලාභය කොච්චරද මෙහෙම මිලා කොච්චරද කියලා. මට කියන්න දෙන්නේ මම පොඩි ගානක් කරයි නම් මේ ගානේ ලොකු තියරියක් තියෙනවා. මම ඒකයි ගාන ගත්තේ. සර් මට නම් ලාභය ආවේ 2,70,000ක්. හරිද දන්නේ නැහැ ඒක. It's okay. මම කමන්නේ right 2,70,000ක් ආවා. අනිත් අය ටයිප් කළේ වන් ටක් ගාලා චලින්දු ලාභය හොඳ චලින්දු කියන්න උත්තරේ කියන්න ටක් ගාලා වෙලා යන අපරාධ වෙලා අපේ සංගාව ගාන තිබුණේ ඒ බෝඩ් එකේ මම ගාන ලිව්වනේ චලින්දු අන්තිමට සර් මම කට් වුණා. අයියෝ මේ විභාග ගානක් අශෙන් පුතා වල උත්තරේ කියන්නකෝ. අශෙන් උත්තර දෙන්නේ නැහැ මට නේ. අශෙන් වයින් නෝද? හරි මේ ගාන ආපහු කියන්නම්. දෙදාස් 16 A level first paper එකේ
කියන ගාණක්. හරිද? ගාණ පටන් ගන්නෙ රුපියල් ලක්ෂයක් sorry ලක්ෂ 10ක්. හරි. ලක්ෂ 10ක් ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කරමි. right? ෂේන්ට මයික් එක ප්‍රශ්නයක් නෝ. හරි. මම ගාන ආපහු ලියන්නේ නැහැ. මෙන්න ගාන පටන් ගන්න මෙහෙමයි. හරිද? මම ආපහු ඔයාලයි පහසුර කරන්න වෙලාව නැස් කරන්න බෑමට ආපහු. හොඳ? ඔය තමයි කතන්දරේ. හරිද? ගාන පටන් ගන්න මෙහෙමයි. චලදු කරුණාකරලා ගාන හොයා ගන්න. right. හරිද? ලක්ෂයක් මේක කියනවා. මොකක්ද මේක වෙලා තියෙන්නේ? රුපියල් ලක්ෂ 10ක් ප්‍රාග්ධන ආයෝජනය. ලක්ෂ 10ක් ප්‍රාග්ධන ආයෝජනය. හරිද? ඊට පස්සේදී මේ ලක්ෂ 10න් 90ක් යොදා 90ක් යොදා භාණ්ඩ මිලදී ගන්න. විකිණීමට. හරි. විකිණීමට. භාණ්ඩ විකිණීම. හරිද? ප්‍රාග්ධන ආයෝජනය කරන්නේ 2016 1/1. 2016 1/1. හරිද? 2016 3/31 මාස 3කට පස්සේ මාස 3කට පස්සේ ව්‍යාපාරයේ සුද්ධවත්කම් ලක්ෂ 12ක් වෙනවා. ලක්ෂ 12ක් වෙනවා. අහන්නේ 2016 1/1 ඉඳලා 2016 3/31 දිනෙන් අවසන් මාස 3ට ලාභය මෙහෙයුම් වේදා. ලාභය මෙහෙයුම් වේදා. right? ලාභය කොයිතරම්ද? මෙහෙයුම් වේදම් කොච්චරද? හරි. මේක අයන්න. මේක අයන්න. මේ කාල සීමාව තුල 16/1 ඉඳලා 16/1 ඉඳලා 16/31 දක්වා ගැනීලි හෝ අතිරේක ප්‍රාග්ධනය නොමෙත. ගැනීලි කළත් නැහැ, අතිරේක ප්‍රාග්ධන දාලත් නැහැ. right? නදිනී කිව්ව උත්තරේ ලාභය 2,70,000යි කියලා. අශේනුත් කියන උත්තරේ 2,70,000යි කියලා. මට අනිත්‍යත් තමන්ගේ උත්තරේ කරනවා නම් මම කැමතියි. අනිත්‍යත් තමන්ගේ උත්තරේ කරනවා නම් මම කැමතියි. තමයි ඉස්සලම තේරුම් ගන්න. මෙතන මේ ගාන හදන්න accounts තනන් ඉන්න ඕනේ නැහැ. හරිද?
box එක තේරුම් ගන්න. මෙතන accounts තරම් ඉන්න ඕනේ නැහැ මේක හදාගන්න. හරිද? නමුත් දැන් ඔයාලා accounts ඉගෙන ගන්න අය නිසා මේක තවත් ලේසියි ඔයාලා හදන්න. හරිද? right. මම කැමති අනිත් මට උත්තරේ ටක් ගාලා එවනවා නම් හොඳද? අනුරාධා වාගේ ආන්සර් මොකද්ද? අනුරාධා ගායත්‍රියද? ගායත්‍රිය වාගේ ආන්සර් මොකද්ද? ගායත්‍රිය කතා කරන්නේ නැහැ. චලිදු දැන් ආන්සර් එකක් තියෙනවද ඔයාලට? පසින්දු උත්තරේ කීයද? ලාභය කීයද? පසින්දු ළමයි ඔයාලා කතා කරන්නේ නැහැ මාර කේස් එකනේ. මොන නිකන් කැමරාවක් ඉස්සරහට ගිහලා තනියම කියනවා වගේ මට තේරෙනවා. at least මම ටයිප් කරලා ආන්සර් ගන්නවා. sorry ගාත්‍රි මම වීඩියෝ එකක් දානවා. මට නම් මගේ සිග්නල් හොඳයි. බලන්න මම දන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. හරි. මම බෝඩ් එක මකන්නද මම ගන්න හදන්න. මම බෝඩ් එක මකන්නද? නදිනී මම බෝඩ් එක මකන්නද? हाँ सर हाँ सर සල්ලු වා ගන්න යාගත්තද? දැන් බලන්න ළමයි. හරිද? මේකේ ලාභය වෙනවනේ ඉස්සෙල්ලම. ලාභය ගණනය කිරි. ලාභය ගණනය කරන්නේ කොහොමද? ආදායමෙන් අඩු කරන වියදම. විකුණුම් ආදායම. විකුණුම් ආදායම. විකුණුම් ආදායම කීයද චලිදු? විකුණුම් ආදායම කීයද චලිදු? චතුර විකුණුම් ආදායම කීයද? ළමයි විකුණුම් ආදායම කීයද බලන්න. විකුණපු භාණ්ඩ තොගේ පිරිවැය කීයද? විකුණපු භාණ්ඩ තොගේ පිරිවැය කීයද? ලක්ෂ 9යි නිසා නේද? ඔව් ලක්ෂ 9යි නේද? භාණ්ඩ තොගේ පිරිවැය ලක්ෂ 9යි. ලාභය කීයක් කියනවද 100ට? ලාභය කීයක් කියනවද? 130. 100 එහෙනම් මේ ලක්ෂ 9ට මේ ලක්ෂ 9න් 130ක් තමයි ලාභය වෙන්නේ. නේද? ලක්ෂ 9න් 130ක්. ලක්ෂ 9න් 130ක් කියන්නේ කීයද ළමයි? 2,70,000යි. හරියට හරි 2,70,000. ඒක ආවේ කොහොමද? ලක්ෂ 9 ගුණ කිරීම 30 බෙදීම 100. හරි නේද? හරි සර්. හරි. එහෙනම් විකුණුම් මිල කියනවා විකුණුම් ආදායම
විකුණුම් ආදායම කීයද? එකොළොස් ලක්ෂ 70,000. ඔව් 11,70,000යි. බොහොම පැහැදිලිනේ. මේ විකුණුම් මිල හැදෙන්නේ පිරිවැයට ලාභය එකතු වෙලා. එහෙම නේද? පිරිවැයට ලාභය එකතු වෙලා තමයි විකුණුම් මිල හැදෙන්නේ. බොහොම පැහැදිලි කිසි මේ රහසක් නැහැ නේ ඒක නේද? පිරිවැයට ලාභය එකතු වෙලා තමයි විකුණුම් මිල හැදෙන්නේ. ඒක බොහොම පැහැදිලි. හරිද? එහෙනම් දැන් මෙතන විකුණුම් ආදායම කීයද අපේ? ඒක 70,000යි. හරි නේද? හරි. හරි. අන්නද මේ 11,70,000න් අඩු කරනවා මේ 11,70,000 මේ 11,70,000 උත්පාදනය කරන්න විකුණු භාණ්ඩ තුගේ පිරිවැය right මේ භාණ්ඩ තුගේ පිරිවැය කීයද? ලක්ෂ 9. ලක්ෂ 9. හරි අපි කියන විකුණුම් පිරිවැය කියලා. විකුණුම් පිරිවැය කියන්නේ මොකද්ද? විකුණු භාණ්ඩවල පිරිවැය ලක්ෂ 9. මම දැන් ඔගෙන් අඩු කරාම 2,70,000ක ලාභයක් ගන්නවා. හරිද? 2,70,000ක ලාභයක් ගන්නවා. හරිද? මේකට කියන දල ලාභය. දල ලාභය. හරිද? ඉංග්‍රීසියෙන් gross profit කියලා. ඉංග්‍රීසියෙන් gross profit. gross profit. දල ලාභය. මේ විකුණුම් පිරිවැඩ ඉංග්‍රීසියෙන් කියනවා cost of sales කියලා. හරි? විකුණුම් පිරිවැඩ ඉංග්‍රීසියෙන් කියනවා cost of sales කියලා. cost of sales කියලා. ළමයි ප්‍රශ්නෙන් අහන්නේ ලාභයද දල ලාභයද? ප්‍රශ්නේ මොකක්ද දාන්නේ? ලාභය. ලාභය. මේක අපිට ඕන මේක. මොකද්ද මේ දෙකේ වෙනස? මොකද්ද වෙනස? ලාභය සහ දල ලාභය. කරුණාකර මාත් එක්ක කතා කරන්න ඕනේ. වැරදුනායි කියලා මුකුත් නැහැ. කරුණාකර මාත් එක්ක කතා කරන්න. චලින්දු පුබුදු චලින්දු පසින්දු විසර නන්දිනි අශේන් චතුර දුෂාන් මාත් එක්ක කතා කරන්න. ගායත්‍රි. හරි. මම ඉතින් හැමෝගෙම නම කිව්වා. යෂාන්. මොකද්ද වෙනස මේ දෙකේ? ලාභය සහ දල ලාභය. දල ලාභය කියන්නේ මෙහෙයුම් වියදම් මේ මොනවත් මේ අඩු කරලා නැති ඒවත් එක්ක එන ලාභය නිසා. ඔව්. හරියට උත්තරේ. ළමයි මේ දල ලාභය කියන්නේ ප්‍රධාන මෙහෙයුම් කටයුත්තෙන් අපට ලැබෙන ලාභය. ඒකකොට ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත විකිණීම. ඒතර මේ ප්‍රධාන මෙහෙයුම් කටයුත්තෙන් අපි උත්පාදනය කරගත්තු ලාභය.
එතන මේ තුල මේ දල ලාභය තුල අනිකුත් මෙහෙයුම් වියදම් ප්‍රධාන මෙහෙයුම් කටයුතු හා බැඳි අනිකුත් මෙහෙයුම් වියදම් අඩු කළා නැහැ. අඩු කළා තියෙන ප්‍රධාන මෙහෙයුම් කටයුත්තේ කොස්ට් එක විතරයි. ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත මොකද්ද? භාණ්ඩ විකිණීම. භාණ්ඩ විකිණීම වලට ආදායම තියෙන මේ උඩ තියෙනවා 11,70,000. ඒ විකුණු භාණ්ඩ වල පිරිවැජන ලක්ෂ 9ක්. එතකොට දුරකථන විදුලිය අනිකුත් කොමිස් ගෙවපුවා වලිපලම් රක්ෂණ සේවක වේතන කර්මාන්තශාලා කුලී ප්‍රවාහන මුකුත් අඩු කරලා නැහැ. ප්‍රධාන මෙහෙයුම් කටයුතු විතරයි. දැන් දල්ලාභය. ඒකට දල්ලාභය කියන්නේ. right? කොහොමද දල්ලාභය කියන්නේ? නමුත් පේපර් එක යහන්නේ මොකද්ද? ලාභය. right? දැන් අපට ලාභය ගමන අපට දල්ලාභය හොයන කරුණු තියෙනවා. දල්ලාභය හොයන කරුණු තියෙනවා. මේ තියෙන කරුණු ටිකෙන් දල්ලාභය හොයන්න පුළුවන්. නමුත් ලාභය හොයන කරුණු දීලා නැහැ අපට. right? හරි. ඒ එක්කම අපිට කියනවා right? මේක ලියගන්නක් ගලවලා දැන් අපට දලලාභය හොයන කරුණු තිබ්බා. මොකද පේපර් එක ගන්නේ ලාභය අහන්න පේපර් එකේ. අම්බෝඩි මකන්නද? අම්බෝඩි මකන්නද? हाँ सर හරි. දැන් ඔන්න අපි දලලාභය හෙව්වා. නමුත් උත්තරය අහන්නේ ලාභය. අපිට ලාභය හොයන්න අපිට ලාභය ගණන් ගන්න තව ක්‍රමයක් ගන්නවා. මොකක්ද ඒ ක්‍රමේ? शुद्धवत्कम आश्रय. शुद्धवत्कम आश्रय लाभය. शुद्धवत्कम आश्रय लाभය ගණනය කරද්දී ගණනය කරන ආකාරය අපි හැමෝම දන්නවා. අවසාන शुद्धवत्कम අඩු කළා ආරම්භක शुद्धवत्कम එකතු කළා ගැනීම අඩු කළා අතිරේක ප්‍රාග්ධනයදී ඔන්න शुद्ध लाभය එහෙම නැත්නම් අලාභය අපට අවසාන මේ ගානේ අවසාන शुद्धවත්කම් දීලා තියෙද නැද්ද? දීලා තියෙනවා. දීලා තියෙනවා. කීයද නදිනේ? ලක්ෂ 12. ලක්ෂ 12. අපට ආරම්භක शुद्धවත්කම් හොයාගන්න බැරිද? අපට ආරම්භක शुद्धවත්කම් හොයාගන්න බැරිද? පුළුවන්. කීයද? ලක්ෂ 10යි.
ඔව් ආරම්භ සුද්ධවත්කම වෙන්නේ මොකද්ද? ව්‍යාපාරයේ ආරම්භ හිමිකම. සුද්ධවත්කම කියන්නේ මොකද්ද? සුද්ධවත්කම කියන්නේ හිමිකම. නේද? හිමිකම. ව්‍යාපාරයේ ආරම්භයේ වත්කම් වලින් වත්කීම් අඩු කරනවා. එන්නේ හිමිකම. නේද? ආරම්භයේ ලක්ෂ 10ක වත්කම් තියෙන මොකද වත්කම? අයිතිකාරය දාපු සල්ලි. වත්කීම් බිඳුවයි. හිමිකම ලක්ෂ 10යි. එහෙම නැත්තම් අනිත් ක්‍රමය මොකද්ද? වත්කම් සමානයි හිමිකම දාන වත්කීම්. ආරම්භයේ ලක්ෂ 10ක සල්ලි දාන අයිතිකාරයා. ඒකම හිමිකමත් පරිමාණ ලක්ෂ 10කින්. වත්කීම් බිඳුවයි. එහෙනම් ආරම්භයේ හිමිකම ලක්ෂ 10යි. right? එතන ළමයි දැන් ගානේ බොහොම පැහැදිලිව කියනවා. ගණිලිත් නැහැ අතිරේක ප්‍රාර්ථනාවක් නැහැ කියලා. එහෙම කියනව නේද? ගානේ. ඔව් right. එහෙනම් ලාභය කීයද? ලක්ෂ 2යි. ලක්ෂ 2යි. අපිට අපෙන් මේ ප්‍රශ්නේ අහන්නේ ලාභය. සුද්ධ ලාභය අහන්නේ. දල ලාභය නෙවෙයි. වෙන විකල්පයක් නැහැ. සුද්ධවත්කම ඇසුරෙන් ලාභය හොයන වෙන වෙන විකල්පයක් නැහැ. ලක්ෂ 2යි ලාභය. මේක තමයි ලාභය. මේ තමයි නිවැරදි පිටුරු ලාභයට. මේක දෙවෙනි ප්‍රශ්නේ අහනවා මෙහෙයම් වේදම් කියලා අහනවා. මේක දෙවෙනි ප්‍රශ්නේ අහනවා මෙහෙයම් වේදම් කියලා. එහෙම නේද? ඔව් සර්. right. එතකොට ළමයි අපි දැන් දල ලාභයක් දන්නවා. දල ලාභය කීයක් ආවද? 2,70,000යි. 2,70,000. ළමයි දල ලාභය 2,70,000ක් වෙලා සුද්ධ ලාභය ලක්ෂ 2ක් වෙන නම් ඒ අතරමැද වියදමක් තියෙනවද නැද්ද? තියෙන්න ඕන. තියෙනවනේ. ඒ වියදම කීයක් වෙනවද එහෙනම්? 70,000. 70,000යි. ඔව් එහෙනම් ඒ වියදම 70,000ක් වෙනවා. සුද්ධ ලාභය අපිට ලක්ෂ 2යි නම් එන්නේ. alright. දල ලාභයෙන් අඩු කරනවා අපි මෙහෙයුම් වියදම්. මෙහෙයුම් වියදම් අඩු කරන්න ඕන. එහෙනම් 2,00,000 අපි දන්නේ මෙහෙයුම් වියදම් කීයද කියලා. අපි දල ලාභය දන්නවා, සුද්ධ ලාභයක් දන්නවා. එහෙනම් දල ලාභය 270ක් වෙලා සුද්ධ ලාභය ලක්ෂ 2ක් වෙනවා. අනිවාර්යෙන් මෙහෙයුම් වියදම් 70,000ක් වෙනවා. तो අපේ උත්තරේ සුද්ධ ලාභය නැත්නම් ලාභය ලක්ෂ 2යි මෙහෙයුම් වියදම් 70,000යි. මම හිතනවා හැමෝටම ඒක තේරුණා කියලා. පැහැදිලි කියලා. කාටද ඒක පැහැදිලි නැත්තේ? ගායත්‍රි ඔයාලට තවත් මාවක් ක්ලියර් නැද්ද? ගායත්‍රි තවත් මාවක් ක්ලියර් නැද්ද ඔයාලට? right. මේ කාටද මේක තේරුන්නේ නැත්තේ? මේක ලියා ගන්න ටක් ගාලා. පස්සින්දට මාවක් ක්ලියර් කියනවා. ගායත්‍රිට මම ක්ලියර් ගායත්‍රිට නම් මම ක්ලියර් නැහැ කියනවා. ගායත්‍රි මම හිතන්නේ ඕක මගේ අපේ ප්‍රශ්නේ මේක මගේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාගේ සිග්නල් ප්‍රශ්නයක් තියෙන්නේ. අනිත් අයට කොහොමද? සලින්ද මම පැහැදිලිද ඔයාලට?
ඔව් සර් මේ මට සිග්නල් ප්‍රශ්නයක් තියෙන පොඩි සමහර වෙලාවට. අනිවාර්යනේ. විශාන්ත කොහමද? clear sir. right. හරි. මම බෝඩ් එක මකන්නද? හා සර්. right. හරි. මම බෝඩ් එක මකනවා. හරි. එතන ළමයි දැන් ඔයාලට පැහැදිලි දැන් ලාභය කියන්නේ මොකද්ද? ශුද්ධ ලාභය කියන්නේ මොකද්ද? ශුද්ධවත්කම ආශ්‍රය ලාභය ගණනය කිරීම ඔක්කොම පැහැදිලි. right. මම තව පොඩි theory පාඩයක් කියලා දෙන්න ඕන. නිශාන් මේ ගානේ මේ කියන්නේ මේ වගේ තව ගණන් අපි ඉස්සරහට හදමු ගැටලුවක් නැහැ. දැන් මේ ගාන දැන් ඔය පේපර් එකත් මම කිව්වනේ ඔයාලට මේ ගාන දැන් ආපහු ඔයාලා try කරන්න. උත්තර බලන්න එපා. මම මේ ගාන තව අනිවාර්යෙන් දැන් හදනවා. දැන් නෙවෙයි ඉස්සරහට තව හදන්න බය වෙන්න එපා. මොකද ඔයාලා උවන්තරම් ඔය ගාන කියන්නේ සර් මේ ඉස්කෝලේ මේ ඔය සමීකරණය දුන්නේ 37ට දුන්නේ ඒක එහෙම ප්‍රශ්නයක් නැද්ද? එහෙම ගැටලුවක් නැහැ. ඔයාලා දෙන්න දෙන්නේ එහෙම දෙන්නේ නැත්නම් profit or loss equal closing net asset minus opening net asset plus drawings minus additional capital investment. ඔන්නම දෙන්නේ නැත්තේ ඔක. එහෙම නේද? ඔව් සර්. සමීකරණේ දිශාන් කොහොමද වුණත් ගැටලුවක් නැහැ. ඒ විතරක් නෙමෙයි සමීකරණේ ඕන පදයක් උක්ත කරන්න පුළුවන්. උක්ත කළා ඕනම් මේක drawings වලට ගැණලි වලට හදන්න පුළුවන්. ඕනම් මේක අතිරේක ප්‍රාග්ධන හදන්න පුළුවන්. ඕනම් මේක අවසාන ආරම්භ සිද්ධාත්කම් වල හදන්න පුළුවන්. ඕනම් මේක අවසාන සිද්ධාත්කම් වල හදන්න පුළුවන්. මේ සමීකරණේ උක්ත කරාම ඕන දෙයක් හදන්න පුළුවන්. මොකද කිසි ගැටලුවක් නැහැ. ඒක වෙන ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හරි. මේ තව දෙයක් කියන්න දෙන්න මට මේ ඔයාලා අතර කරුණාකරලා ඔයාලා අතර කනෙක්ෂන් හරි chat group එකක් හදාගන්න. එක්කෙනෙක්ට පාඩමක් මිස් වුණොත් නෝට් එකක් මිස් වුණොත් තව කෙනෙක්ට කතා කරලා ගෙන්න ගන්න පුළුවන් මට ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ඔයාලා ගාව තියාගන්න. අපි ගර්ල්ස්ලා අපි බොයිස්ලා කියලා එහෙම බෙදලින්න එපා. කරුණාකරලා ඒක හදාගන්න. ඒක අත්‍යවශ්‍යයි. හරිද? හරි. හැමෝම දැනගන්න තමන්ගේ විශ්වාසය ගැන හැම අනිත් පැත්ත එකක් තියෙන. හරිද? ඒකත් කියන්න බෑ එකම. පොඩි දෙයක් කියනවා ඔයාලට. අපි දැන් කතා කරා මේකෙදි පිළිවැය ලාභය ඉක්ුණුම් right පිරිවැය 100යි ලාභය 25යි ඉක්ුණුම් මිල ගියේ 125යි 125යි පිරිවැය 100යි ලාභය 20යි ඉක්ුණුම් මිල ගියේ 120යි 120 හරි පිරිවැය 100යි ලාභය 33යි තුනක ඉක්ුණුම් මිල ගියේ හරි පිරිවැය 100යි ලාභය 50යි මේ බොහොම සරල දෙයක් නේ ළමයි. එහෙම නේද?
මේ කොහොම සරලද? ඔව්. හැමෝම මේකට එකගයිද? ඒක නොවෙන්න බෑ ඔයාලට එක වෙන්න වෙනවා. මම බොරු වල්ලි නෑනේ. හරිද? මොකම සරලයි. මම අංක ගණිතේ තියෙන්නේ. අය මේක වටින්නේ මේකයි. මේක මෙන්න මේක සම්බන්ධ මෙන්න මේකයි මේකට සම්බන්ධයයි මේකයි මේකට සම්බන්ධය. කියන්නේ ලාභය පිරිවැයේ ප්‍රතිශතයක් විදියට ලාභය විකුණුම් මිලේ ප්‍රතිශතයක් විදියට. right? දැන් බලමුකෝ අපි භාග සංඛ්‍යාක දෙකම ඉස්සෙල්ලා. මේ කැලේ ගත්තා. හරිද? 25 බෙදීම 100. ඒක සුළු කරාම කීයද? 25 වරක් 1යි 25 වරක් 4යි. මොකක්ද ගමුකෝ? 25 බෙදීම 125. අපි ඒක සුළු කරමු. 25 වරක් 1යි 25 වරක් 5යි. 5යි. right very good dah මේක ගමුකෝ 20 බෙදීම 100 20 1යි 20 5යි මේක ගමුකෝ 20 බෙදීම 120 20 1යි 20 6යි හරිද හරි. මේක ගමුකෝ 33යි 3න් 1 බෙදීම 100 33 තුනෙන් එකයි 33 නේ 3යි. හරිද? 33යි තුනෙන් එක බෙදීම 133යි තුනෙන්. ඒක උත්තර කීයද? උත්තර කීයද? මම 4න් ගියා 4න් ගියා. බයන්නේ 4න් එකයි. එතන 50 බෙදීම 100. දෙකකින් එක. එතන 50 බෙදීම 150. උත්තරේ කීයද? දැන් ඔයාලා බලන්න. මෙන්න මේ ඉලක්කම් ටික මේ භාග සංඛ්‍යා ටිකේ ලෙසන් කියනවා. මේ මේ ටිකේ අතර මොකක් හරි සම්බන්ධයක් පේනවද? දැන් මේ රටාවක් පේනවද මොකද? ආලමයි ඔව්. කියන්න මම නැති මොකද්ද තියෙන රටාව කියලා වට. විකුණුම් මිල පැත්තට එනකොට මේ හරය එකකින් වැඩි වෙලා. That's right. Very good. බොහොම හොඳයි. ඔව් පසින්දුත් හරේ නදිනිත් හරේ. ඒක තමයි ඔබ්සර්වේෂන් එක. ඒකයි නිරීක්ෂණය. 4න් 1 5න් 1 5න් 1 6න් 1 3න් 1 4න් 1 2න් 1 3න්. හොඳයි. අපි දැනගන්න ඕන හැමතිස්සම පිළිවෙලේ ප්‍රතිශතයක් වශයෙන් දුන්නොත් ඒක භාග සංඛ්‍යාවක් කරොත් ඒකේ හරියට එකක් වැඩියෙන් තමයි විකුණුම් මිල එන්නේ කියලා. හරිද? මේ ඔයාලා මේ knowledge purpose කතා කරනවා. ඔයාලා knowledge purpose වන්නේ උගන්නන්නේ. හොඳයි. right? ලාභය පිරිවැයෙහි පිරිවැයෙහි ප්‍රතිශතයක් ආකාරයෙන් දුන්නොත්. right? ලාභය පිරිවැයෙහි ප්‍රතිශතයක් ආකාරයෙන් දුන්නොත් right? ඒක ලාභ ප්‍රතිශතයක් කියලා අපි කියන එක. ලාභ ප්‍රතිශතයක් කියලා කියන්නේ. හරිද? right. ඔන්න.
දැනට තියෙන ඉන්නකො. දැනට මේ ඇති. මේ දැනට මේ සම්බන්ධය තියාගන්න ඔය ඇති. මේක පැහැදිලිද? මේ සම්බන්ධය පැහැදිලිද? ඔව් සර්. අපි තියාගන්නකො. හරි. හරි. මම බෝඩේ වහන්නද? මම බෝඩේ වහන්නද? හරි සර්. හරි. ඔන්න රයිට්. මම අපි යනවා තව ගානකට. හරිද? අපි යනවා තව ගානකට. මේක 2015 වේලියවයි. හරි. ෆස්ට් පේපර් එකේ part 2 වල තියෙනවා. right? මේ ෆස්ට් පේපර් එකේ part 2 වල තියෙන්නේ ඒ කියන්නේ MCQ එකේ සහ හිස්තම්පරණ පේපර් එකේ නෙවෙයි ගණන් හදන පේපර් එකේ තියෙන්නේ. හරිද? මේ ගණන පටන් ගන්නෙ නාරද එදාස් 15 තුනයි එක දින කියලා. එක දින රුපියල් 1,50,000ක් ආයෝජනය කරනවා. 1,50,000ක් ආයෝජනය කරනවා. right? දැන් ගාන හැමෝම ගාන හොයාගන්න ඉක්මනට තමයි පාස් කරස් පොතේ. ගාන හොයාගෙන මට කියන්න හැමෝම ගාන හොයාගන්න. මම දැන් විනාඩියක් දෙකක් පාඩල දෙන්නම්. හැමෝම ගාන හොයාගත්තද? ලියන පේපර් එකේද සර්? ඔව්.
2015 හොඳ. ළමයි මේ ගානට ලකුණු 15ක් තියෙනවා. ඉතින් බලන්න ළමයි මේ විනුම් කරන සමීකරණ පාඩමේ වැදගත්කම. මේවා නිකන් බෝනස් ලකුණු හරියද? බෝනස් ලකුණු. බෝනස් ලකුණු මේවා. ඉතින් මේවත් කරන්න එපා මේවා. ඉන්නට හම්බෙන්න ලකුණු ගන්නට තමයි වැටෙන්නේ පිටින්. හරිද ගණන ඔයාවටද? ඔව් සර්. right. හරිනේ. දුෂාන්, යෂාන්, කිසර, නන්දිනි, පසින්දු, අශේන්, චලින්දු, චතුර. වරගෙන ගායත්‍රි ලොග් අවුට් වෙලා වගේ. ඔව් ගායත්‍රි ලොග් අවුට් වෙලා නේ. ගණන ගත්තද හරිද? යෂාන් කියනවා පාස්සේ බස් ප්‍රවෘත්ති වෙන ගෲප් එකට ගන්න දාන්න කියලා. ඒ තාම ඔයාලගේ පාස්සේ බස් පොත් නැහැ නේද? alright group එකට දාලා යෂාන්. very good ඩා. name පොඩ්ඩක් share කරන්න. වැඩ කරන්න ඕන. පාස්සේ බස් පොත් නැති ගන්න හොඳ දෙයක් නෙවෙයි. right. ආසිවස් පොත් නැති ගණන් හොඳ දෙයක් නෙවෙයි. හොඳ. මම ඔයාලට එහෙම ගාන කියවන්න හැමෝටම එන්න. නාරද 2015 3:31 දින sorry 2015 3:1 දින නාරද 2015 3:1 දින රුපියල් 1,50,000ක් ආයෝජනය කරමින් ඔහුගේ නිවසේ කොටසක ලිපි ද්‍රව්‍ය අලෙවිසලක් තමයි හොඳේ. අලෙවි කරන්නේ ලිපි ද්‍රව්‍ය ආරම්භ කරන ලදී. තවද ඔහු ව්‍යාපාරයේ භාවිතය සඳහා රුපියල් 60,000ක් වටිනා ලී බඩු එදිනම ගෙනෙන ලදී. right. රුපියල් 60,000ක් වටිනා ලී බඩු එදිනම අරන් ඇවිල්ලා. right. ව්‍යාපාරේ නමින් බැංකු ගිණුමක් ආරම්භ කර අතර සියලුම මුදල් ගනුදෙනු ඒ බැංකු ගිණුමේ ආශ්‍රයෙන් තමයි කරගෙන යන්න කියන්නේ. පළමු මාසය තුල පහත මෙහෙයුම් ගනුදෙනු ඇති වුණාලු. අතිරේක තොරතුරු අපට දීලා තියෙනවා 2015 මාර්තු මාසය සඳහා රුපියල් 3,000ක් වූ දුරකථන ගාස්තු බිල මාර්තු මාසයේ දුරකථන ගාස්තු බිල 2015 අප්‍රේල් මාසයේ තමයි ඇවිල්ලා තියෙන්නේ. අප්‍රේල් මාසයේ මුල දෙවෙනිදා. ව්‍යාපාර ප්‍රියතා උපකරණ 20%ක් ෂෙයා කරනවලු. 20%ක් වාර්ෂිකව. අපි ෂෙයා පාඩම් කළා නැහැ. නමුත් මේ ෂෙයා කියන්නේ ව්‍යාපාරයේ දේපල ප්‍රියතා උපකරණ වල වටිනාකම අඩුවීම ඒ අදාළ කාල පරිච්ඡේදය තුල ඒව පාවිච්චි කිරීම නිසා ඒ දේපල ප්‍රියතා උපකරණ වල වටිනාකම අඩුවීම අපි අදාළ කාල පරිච්ඡේදයේ ආදායමෙන් කපා හරින්න ඕන වියදමක් වශයෙන්. ඒක තමයි ෂෙයා කියන්නේ. ඒ සරල මානක ක්‍රමය කියන්නේ ෂෙයා ගණනය කරන එක්තරා ක්‍රමයක්. right. එතන මහා ලොකු සේරියක් නැහැ. ෂෙයා පාඩම් වෙනම තියෙනවා. නමුත් මෙතෙන්ට අපට සාමාන්‍ය දැනුමින් කරන්න පුළුවන් ඒක. අපට කියනවා ෆෝමැට් එකක් දීලා තියෙනවා. මේ ෆෝමැට් එකට 1/10 දක්වා ගණන් දෙන බලපෑම. දිනුම් කරන සමීකරණය භාවිතා කරමින් වැඩි වේ නම් +1 ධන ලකුණ අඩු වේ නම් ඍණ ලකුණ යන සඳහන් කරන්න ආකෘතියක් දීලා තියෙනවා. දෙවෙනි එක ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය ලාභය හොයන්න කියලා තියෙනවා.
2015 3.32 දින අවසන් මාසයට මාර්තු මාසෙට ආදායම් ප්‍රකාශනය කියන්නේ ලාභය හොයන්න කියලා කියනවා. ඊපස්සේ ආකෘතියක් දීලා දෙනවා අපහු ඒ ආකෘතිය භාවිතා කරලා ව්‍යාපාරේ හිමිකම right ආරම්භක ප්‍රාග්ධනයට ගැනලි ආරම්භක ප්‍රාග්ධනයට වර්ෂයේ ලාභය හෝ අලාභය එකතු කරලා ගැනලි අඩු කරලා හිමිකම හොයන්නේ කියලා කියනවා. ඒ ආකෘතිය අල්ල දීලා තියෙනවා. right ආකෘතිය අල්ල දීලා තියෙනවා. එතෙන්ට අඩු වෙලා තියෙන්නේ අපිට අතිරේක ප්‍රාග්ධනය යදීම් විතරයි. ඒකත් තිබ්බනම් ඒකත් මේ ආකෘතියට එකතු වෙලා අපට හිමිකම හොයන්න පුළුවන්. අවසාන දිනට. අතරම බැලුවොත් මේ අවසාන මේ තුන්වෙනි කොටසේ තියෙන ආකෘතිය අපි ශුද්ධවත්කම් ආශ්‍රයෙන් ලාභය හොයන සමීකරණය තමයි. මේ සමීකරණය උක්ත කරලා තියෙනවා අවසාන ශුද්ධවත්කම් වලට උක්ත කළා. ඒ සමීකරණයම අවසාන ශුද්ධවත්කම් වලට උක්ත කළා. ඒක අනිත් වෙනස තමයි මේක අතිරේක ප්‍රාග්ධනය නැහැ. right ඉතින් අමාරු ගානක් නෙවෙයි අපි හදන්නේ. ඉතින් අපි ඒ ෆෝමැට් එක ලියාගමු. හරි ෆෝමැට් එක ලියාගමු. ගනුදෙනු අංකය පස්සේ දේපල පිළියෙත හා උපකරණ right තොගය වෙළඳ ලැබී යුතුද වෙළඳ ලැබිය යුතුද right bank පස්සේ වෙළඳ ගෙවිය යුතුද පස්සේ ණය ඊට හිමිකම් හරි ළමයි බලන්න ඔයාලා මෙතනදී බලන්න මෙතනදී මේක අර අනලයිස් කරලා බලුවොත් මේක අන්තිම වංගනේ තියෙන්නේ මේ ටික හොඳද මේ ආනම මේ මොනවද මේවා වත්කම් ඒක ගානෙත් බොහොම පැහැදිලිව කියලා දෙනවා මේ දෙක
වගකී. yes වගකී. මේ හිමිකම් කියලා එකේ ඒ තීරුවත් හිමිකම්. එතකොට බලන්න වත්කම් සමානයි වගකීම් ගන්න හිමිකම්. වත්කම් සමානයි වගකීම් ගන්න හිමිකම්. ගිණුම් කරන සමීකරණය තමයි තියෙන්නේ. තවත් ආකාරයකින් කිව්වොත් මේ වත්කම් ටිකට සල්ලි ආපු විදිය තමයි මේ තියෙන්නේ. හරි. පළවෙනි ගනුදෙනුව. රුපියල් ලක්ෂයක ලිපිද්‍රව්‍ය අයිතම. රුපියල් ලක්ෂයක ලිපිද්‍රව්‍ය අයිතම අත්පිට මුදලට මිලදී ගැනීම. රුපියල් ලක්ෂයක ලිපිද්‍රව්‍ය අයිතම අත්පිට මුදලට මිලදී ගැනීම. මොකද වෙන්නේ? අලවයි ලක්ෂයක් තෝගේ වැඩි වෙනවා ලක්ෂයක් මුදල් වලින් අඩු වෙනවා. ලක්ෂයක් තොගේ වැඩි වෙනවා. ලක්ෂයක් මුදල් බැංකු එයා අරන් ආපු ප්‍රාග්ධනය දාන්නේ බැංකුවට දාන්නේ. හොඳේ. ඒකයි බැංකු කියලා තීරුවක් දීලා තියෙනවා. මුදල් කියලා නැතුව බැංකු account එකක් open කරලා ඒ account එක හරහා ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ. ඒකයි බැංකු කියලා තීරුවක් තියෙන්නේ. එතකොට ඇයි නාය මේක මේ දේපල පිළිවෙත හා උපකරණ වලට වඩා තොගයට දැම්මේ? ආපසු විකුණන්න බලන්නේ ගන්න තොගේ. very good. මේ ලිපිද්‍රව්‍ය ගන්නේ විකුණන්න. යා ලිපිද්‍රව්‍ය අලවි සලක්නායි ආරම්භ කරේ. එහෙම නේද? එහෙනම් මේ ලිපිද්‍රව්‍ය අලවි සලකින් ලිපිද්‍රව්‍ය තොගයක් අරන් එනවා නම් ඒ අරන් එන ව්‍යාපාරයේ පාවිච්චියටද විකුණන්නද? විකුණන්න. විකුණන්න. එහෙනම් විකුණන්න කියන නැවත විකිණීමේ පරමාර්ථයෙන් කරන ගැනුම් යන්නේ තොගයට. right. ඔන්න පළවෙනි ගණනුව කරා. දෙවෙනි ගණනුව. මට කියන්න දෙවෙනි ගණනුවේ උත්තරේ සලිදු. 70000 පිරිවැය වූ ලිපිද්‍රව්‍ය අයිතම ලක්ෂයකට අත්පිට මුදලට විකිණීම. 70000 පිරිවැය වූ අයිතම ලක්ෂයක මුදලට අත්පිට විකිණීම. මුදල් වත්කම් වැඩි වෙනවා ලක්ෂයකින්. මුදල් වත්කම් වැඩි වෙනවා ලක්ෂයකින්. හරි. 70000ක් අඩු වෙනවා මුදල්. 70000ක් අඩු වෙනවා. මුදල් හිමිකම වැඩි වෙනවා 30000ක්. සලිදු ආපහුගෙන මට තේරුන්නේ නැහැ. හිමිකම වැඩි වෙනවා 30000ක්. ඔව් හරි. ඔන්න ලක්ෂයකින් බැංකු වැඩි වුණානේ ලක්ෂයකින් හරි දෙක. ඔව්. ඊට පස්සේ මොකද වෙන්නේ? 70000ක් අඩු වෙනවා මුදල් 70000ක් මුදල් අඩු වෙනවා. තොගය. ඔව් 70000ක් තොගය අඩු වෙන්නේ සලිදු. ඇයි? හරි තොගය අඩු හිමිකම වැඩි වෙනවා 30000. හිමිකම වැඩි වෙන 30000. දැන් කවුරුත් ඒක නැකයිද? කවුරුත් ඒක නැකයිද? මදිනේ ඔයාගෙන එක හරියද? ඔයාගේ උත්තරෙත් ඒකමද? ඔව් සර්. right. උත්තරේ ඔයාල දෙක වෙන බැලුම් කියන්න ඕන මට හරියද? මම ඒක හැමෝටම කන් දෙනවා. හැමෝටම දෙක. තුන්වෙනි එක මට කියන්න. එෂාන් 1,50,000 ලිපිද්‍රව්‍ය අයිතම ණයට මිලදී ගැනීම. තොග වැඩි වෙනවා 1,50,000කින්. හරි. වෙළඳ ගෙවිය යුතු වැඩි වෙනවා 1,50,000. වෙළඳ ගෙවිය යුතු වැඩි වෙනවා 1,50,000. අනිත් අයගේ උත්තරය ඒකමද?
සලදුවා එකඟයි දෙකට ඔව් සර්. right අනිත් පැත්ත එහෙමද ඔව් මන්දේ සර්. කියන්නේ ඒකමද right හතර මට කියන්න කිසල උත්තරයක් කියමුද හතර උත්සාහ කරමු සර්. හතරවෙනි එක කියන්න හතරවෙනි මට කියන්න බලන්න කිසර 30000ක ලිපිද්‍රව්‍ය අයිටම දෝෂ නිසා සපයීම් කරන ආපසු යැවීම right කමන්නේ කිසර අපි මේ මිස් වෙච්ච ඒවා කරන්න අපව මුලින්දන් යන ක්ලාස් ෂෙඩියුල් එකක් ගැන මට ජීවන් සර් කිව්වා එමන් ජීවන් සර් වල ප්ලෑන් එකක් හදලා ඒවයි හරිද එමන්ත් ඒකට සහභාගී වෙන්න හරිද හරි සර්. right අපි දැනට ලැබිය යුතු දෑයකටද සර් ඒක එකතු වෙන්නේ 30000ක වෙළඳ කිසර අපි ගත්ත බඩු ටිකක් ආපහු හරවල යවලා රිටර්න් එතකොට අපි බඩු ගනිද්දී තොගේ වැඩි වෙලා ණයට යන්න තියෙන එක තොගේ වැඩි වෙලා ඔව් වෙළඳ ගෙවිච්ච දෑ වැඩි වෙනවා බඩු ගනිද්දී ඒ ආපහු යවද්දී ඔව්. තොගේ අඩු වෙලා වෙළඳ ගෙවිච්ච දෑ අඩු වෙනවා හරි සර්. right සතුරු එහෙම නේද සතුරු ඔව් සර්. අනිත් මාත් එක එකයිද ඔව් සර්. right පහ 3.15 දින 1,20,000කට පරිගණක අංශයක් මිලදී ගැනීම. මේ මුදල මාස 18ක් ගෙවිය යුතුය. අදින කියමුද බලන්න එකට උත්තරේ. 3.15 1.20කට කම්පියුටරයක් ගන්නවා. මාස 18කින් මේක ගන්න ඕනලු. මාස 18කින් ගෙවනම කන්දරේ වෙනම කන්දර. ඒක තව ඒක ඊළඟ මාසෙනේ ගෙවන්න පළවෙනි වාරිකේ. මේක මට කියන්නේ කොහොමද මේ ගෙවිය යුතු දෑ වැඩි වෙනවා 1,20,000කින්. හරි. එතකොට දීපල පිරියතකටද පරිගණක එන්නේ. ඔව්. ඒක වැඩි වෙනවා 1,20,000කින්. සලින්දි වත් කියන්නේ ඒකමද? ඔව් සර්. දුෂාන් වත් කියන්නේ ඒකමද? දුෂාන් වත් කියන්නේ ඒකමද? අනේ ළමයි කතා කරන්නකෝ. at least yes or no. දුෂාන් වත් කියන්නේ ඒකමද? සර් කැඩි ඇහෙන්නේ. එෂාන් වත් කියන්නේ ඒකමද? ඔව් සර් පරිගණකය මේ ආපහු විකුණන්න නෙමෙයිනේ පාවිච්චියටනේ ගන්න දීපල පිරියත උපකරණ වලට තමයි වැටෙන්නේ. වටෙන්නේ. අట్లా වෙළඳ ගෙවිද්ද අඩි වෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ නෙවෙයි ණය වලටද වැටෙන්නේ. ඇයි සර් ඒක වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ මේ නැවත ණය හිමියෝනේ විකුණන්න භාණ්ඩ ගත්තොත් නේ වැටෙන්නේ. very good. 1,20,000කින් දීපල පිරියත හා උපකරණ වැඩි වෙන එක ඇත්ත. නමුත් වැඩි වෙන්නේ වෙළඳ ගෙවිච්ච දෑ නෙවෙයි ණය. මොකද කම්පියුටරේ ගන්නේ විකුණන්න නෙවෙයි විකුණන්න ගන්න ඒවා තමයි දාන්නේ වෙළඳ ගෙවිච්ච දෑ වල. ඒ ණය හිමියෝනේ යන්නේ ඒකට. වෙළඳ ගෙවිච්ච දෑ කියන්නේ ණය හිමියෝ. වෙළඳ ගෙවිච්ච දෑ වැඩි වෙන්නේ
විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ මිලදී ණයට ගැනීමේදී තමයි විකිණීමේ පරමාර්ථයෙන් නැවත විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ ණයට මිලදී ගැනීමේදී තමයි වෙළඳ ණය හිමියෝ වැඩි වෙන්නේ. ඔය කම්පියුටර් එක ගන්න නදිනී නැවත විකුණන්න මේ ව්‍යාපාරේ පාවිච්චියට. නදිනී එහෙම නේද? හරි සර්. ඔව් සර්. දුෂාන් මගේ සිග්නල් හොඳයි හොඳද? මගේ ෆුල් සිග්නල්. සර්ගේ සිග්නල් අවුල් කියලා පේනවා. නෑ මගේ සිග්නල් හොඳටම හොඳයි. අය රුපියල් ලක්ෂයක් පිරිවැය ලිපිද්‍රව්‍ය අයිතම 1,40,000කට ණයට විකුණලා. චලින්දු කියමුද? චලින්දු කියමුද? වෙළඳ ලැබී 1,40,000ක් වැඩි වෙනවා. හරි. තොගේ අඩු වෙනවා ලක්ෂයක්. ඔබේ අඩුව ලක්ෂයක්. හරි. ඉන්කම් වැඩි වෙනවා 30. ආ ඉන්කම් වැඩි කීයද? 40,000. අදිනේ ඔයා කියන්නේත් ඒකමද? ඔව් නේද සර්? ඔව් පසඳු උත්තරේ වල තියෙනවා. පසඳු වගේ මයික් එක තාම වැඩ නැහැ නේද? පසඳු මට පේන්නේ මයික් එක හදාගන්නෙත් නෑ ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන නිසා. පසඳු එහෙමද? හත Okay. It's okay. හත නදී හත කියනවනේ උත්තරේ. $15,000ක් කාර්යාල සහකරුගේ වැටුප ගෙවලා. මේ බැංකු වලින් අඩු වෙනවා 15,000ක්. හරි. හිමිකම අඩු වෙනවද සර් 15,000ක්? හරි. චතුර ඔයා කියන්නේත් ඒකමද? චතුර ඔයා කියන්නේත් ඒකමද? චතුර කතා කරන්නකෝ. නැක් ඉස්සර ඒක ඔයා කතා කරන්නේ 7 වෙනි එක සම්බන්ධයෙන් නම් ඒක එන්නේ ඒක ව්‍යාපාරේ වැඩ කරන කෙනෙක්ට ගෙවපු වැටුපක්. ඒක ව්‍යාපාරේ වීදමක් නිසා ව්‍යාපාරේ ලාභයෙන් තමයි අඩු වෙන්නේ. ලාභයෙන් නියෝජනය කරන්නේ හිමිකම. එතන හිමිකමෙන් තමයි අඩු වෙන්නේ. අට නාර්ද පෞද්ගලික ප්‍රයෝජනයට සල්ලි අරගෙන 30,000ක්. දුෂාන් කියන්න බලන්න. දුෂාන් කියන්න. 30,000ක් අඩු වෙනවා මුදල් වලින්
හිමිකමත් 30000කින් හරි. බැංකුව. බැංකුව නේද? ඔව්. right. චලන එක හරිද? හරි සර්. නවවෙනි එක ගෙවිද ශේෂයම 5ක වට්ටමකට යටත්ව සැපයුම් කරුට මුදල් ගෙවන ලදී. මෙන්න මේ සැපයුම් කරුට මේ 1,50,000ක සැපයුම් කරුට 5ක වට්ටමකට යටත්ව සල්ලි ගෙවලා. එතන කීයක් ගෙවලද මේ නන්දිනී? සර් දැන් මේක කියනවා මේ 9 6,000 නේද සර්? 6,000යි. ඔව්. කාලේ ප්‍රශ්න තියෙනවා කතා කරා කවුරු හරි. කවුද කතා කරන්නේ? දැන් බලන්න ළමයි. මෙන්න මෙතන. මෙන්න මේ සැපයුම් කරුට තමයි ඉන්නේ එකම සැපයුම් කරුවා. ඒ නිසා සැපයුම් කරුට සල්ලි ගෙවුවා කියලා තියෙන්නේ. මගේ මොන පෙන්නයි ගණන් ගන්න එපා. මම හිතනවා එච්චරයි. මේ සැපයුම් කරුවා තමයි එකම සැපයුම් කරුවා. වෙළඳ ගෙවිය යුතු දෑ. අයෙහිමියේ. එයාට තමයි 100ට 5කට වට්ටමකට යටත්ව මුදල් ගෙවලා තියෙන්නේ. එතකොට එයාගේ දැනට ගෙවන්න ඕන ශේෂ කීයද? ගෙවන්න ඕන ශේෂය 1,20,000යි නේ. ඔව්. ඒකෙන් 5%ක් 6,000යි. බොහොම හොඳයි. very good. දැනට මෙයාට යාගේ 1,50,000ක බඩු අරගෙන 30,000ක ඒවා රිටර්න් කළා. 7%ක් ගෙවලත් නෑ තාම. එහෙනම් 1,20ක් ගෙවන්න තියෙනවා. ඒ 1,20 ගෙවනවා 105ක වට්ටමකට 1,20 ගෙවද්දී 105ක වට්ටමක් හම්බ වෙනවා අපිට ව්‍යාපාරයට. හරිද? එහෙනම් කොහොමද නදිනී එක අපි මේ සමීකරණය ගලපන්නේ? ගෙවිය යුතු දෑ වැඩි වෙනවා මේ අඩු වෙනවා හරිනේ. 6,000ක්. බැංකු වලින්මුත් අඩු වෙනවා 6,000ක්. එතකොට නදිනී අපි ගවන්න 6,000 නේ ගෙවන්නේ ආන්ට. මේක ගානේ කියන්නේ සර් දැන් බැංකු වලින් අඩු වෙනවා 1,14,000ක්. right. ගේ වෙළඳ ගේ යුතු දෑ වලින් අඩු වෙනවා 1,20,000ක්. හරි. හිමිකම වැඩි වෙනවා 6,000ක්. මේක වැඩි වෙනවා 6,000ක්. yes. very good. දැන් ඒක හරි දුෂාන්ගේ උත්තරේ හරි. දැන් ඔයාලා තේරුම් ගන්න ඕනේ මෙතන ඉස්සලාම කොහොමද මේ 6,000ක වට්ටමක් ආවේ කියලා. අපිට 1,20 1,50ක් බඩු ගත්තා. 30,000ක් යවුවා. අපිට ඒකෙන් තව 1,20ක් ඉතුරු වෙනවා ගෙවන්න. 1,20ක් ගෙවන්න ඉතුරු වෙනවා අපිට. හරිද? 1,20 තමයි 105ක වට්ටමක් හම්බෙන්නේ. 1,20 105ක වට්ටමක් කියන්නේ 6,000යි. ඒ වට්ටම ලද වට්ටමක්. ඒ වට්ටම ලද වට්ටමක්. ව්‍යාපාරයට ලද වට්ටමක්. ලද වට්ටම කියන්නේ ආදායමක්. ආදායම වැඩිනෝ. ආදායම යන්නේ හිමිකමට 6,000යි. හරි ඕනනම් 6,000 ආපු ඇටි යටින් ලියා ගන්න 1,20,000න් 105ක් කියන. right.
ඊට පස්සේ අපි සල්ලි වලින් ගන්න 1,14,000යි. සල්ලි වලින් ගන්න 1,14,000යි. හරිද? ඊට පස්සේදී නමුත් ණය හිමියෝ නැත්නම් වෙළඳ ගෙවී යුතු දෑ 1,20,000ක්ම අඩු වෙනවා. අපිට 6,000ක් ලාභයි. ඒ ලාභය යන්නේ අපේ හිමිකම වැඩි වෙන්නේ. සෝරි ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙන්නේ. පාරේ තේරුම් නැත්තේ. විශාල වාඩ එක පාඩ තේරුම් ගන්න අමාරු වෙයි සමහර විට. but රැඳිලා ඉන්න බේසික් ටිකක් අපි ආපහු කරමු. ඉස්සරහට දවසක් දාගෙන ජීවන සැලෙක් කතා කරගෙන දවසක් දාගන්න. ඒ බේසික් පාඩම් ටික ආපහු කරන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. අනිත් පැත්තට එන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මේ කාට තේරුම් නැත්තේ? Shalindu, Eshan, Ashen, Andini, Chatura, Dushan. තේරුණාද? සර් ඒක පොඩ්ඩක් ආපහු කියන්නකෝ. අපේ අවසාන 1,20,000ක් බැලන්ස් එකක් ගෙවන්න තියෙනවා. එක පැහැදිලිනේ. ඔව්. ඔව් 1,20,000ක් අපි සපයම් කරවට ගෙවන්න ඕන. එතකොට ඒ 1,20,000 ගෙවද්දී 100%ක වට්ටමක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි ගෙවන්නේ 1,14,000යි. ඒක පැහැදිලිනේ. ඔව්. ඒතර බැංකු වලින් එහෙම නැත්නම් මුදල් වලින් අඩු වෙන්නේ 1,14,000යි. 1,14,000ක් ගෙවුවට 1,20,000ක ණය හිමියෝ අඩු වෙනවා. ඔව්. right? ඒ කියන්නේ අපිට 6,000ක් ලාභයි වැඩි ලාභයි. එහෙම නේද? ඔව්. ඒක අපි 6,000ක් ලාභ වෙන හේතුව අපිට වට්ටමක් හම්බුණා. ඒක ලද වට්ටමක්. ලද වට්ටම කියන්නේ අපේ ව්‍යාපාරයේ ආදායම. ආදායමක් නිසා ලාභයක් නිසා අපි හිමිකමට එක එකතු කරා. හරි සර්. මම ආපහු කියලා දෙන්න ඕනද? හරි සර් තේරුණා. right. තේරුම් නැති කෙනාට ආපහු කියන්න. අවසාන ගනුදෙනුව 105ක වට්ටමක් අඩු කිරීමෙන් පසු ණයගැතියන්ගෙන් සල්ලි හම්බුනවලු. දැන් මොකෝ වෙන්නේ? ව්‍යාපාරයට කලින් අපි සපයම් කරුවන්ට නැත්නම් ණය හිමියන්ට සල්ලි ගෙව්වා. වට්ටමක් හම්බුණා ගෙවද්දි. දැන් අපි අපේ ණයගැතියන්ගෙන් සල්ලි ගන්නවා. සල්ලි ගනිද්දී අපි එයාලට වට්ටමක් දෙනවා. අපේ ණයගැතියෝ ඉන්නේ 1.40යි. වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ. කියන්නේ ණයගැතියෝ 1.40යි ඉන්නේ. එයාලගෙන් සල්ලි හම්බෙද්දී 105ක වට්ටමක් අපි දෙනවා. අපි දෙන වට්ටම් වලට කියන නම මොකද්ද? දුන් වට්ටම්. දුන් වට්ටම්. දැන් 1,40,000ක ණයගැතියෝන්ගෙන් සල්ලි ගන්න අපි වට්ටමකුත් දෙනවා 105ක. දැන් අපිට සල්ලි කීයක් එනවද? 1,33,000. 1,33,000. එහෙනම් ඒතර කොහොමද ගලපන්නේ ඒක? බැංකු වැඩි වෙන 1,33,000ක්. වෙළඳ ලැබිය යුතු දෑ අඩු වෙන 1,40,000ක්. හිමිකමෙන් අඩු වෙන 7,000ක්. ඔව් හොඳයි. මේ 7,000 ආවේ කොහොමද? 7,000 ආවේ කොහොමද? 1,40,000යි 105. right? ණයගැතියෝ 1,40,000ක් අඩු වෙනවා. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ 1,40,000ක් අඩු වෙනවා. සල්ලි ගෙවන්නේ 1,33,000යි. ඒක අඩු වෙනවා. I'm sorry. ඒක අඩු වෙනවා. sorry වැඩි වෙනවා. I'm sorry. මුදල් වැඩි වෙනවා සර්. මුදල් වැඩි වෙනවා. වෙළඳ ණයගැති වෙළඳ ලැබිය යුතු දෑ 1,40කින් අඩු වෙනවා. සල්ලි හම්බ වෙනවා 1,33,000. වට්ටම කියන්නේ අපේ අලාභයක්, ව්‍යාපාරයේ අලාභයක් 7,000න් අඩු වෙනවා හිමිකම්. කාටද ඒක තේරුම් නැත්තේ? කාටද ඒක තේරුම් නැත්තේ?
චලිත තේරෙනවද? චලිත තේරෙනවද? full සර් චතුර අශේන් ප්‍රශාන් නන්දිනි තේරුණා සර්. ඉස්සර තත්ත්වය කොහොමද කිසර? සාමාන්‍යයෙන් තේරෙනවා සර් අර වචන පොඩ්ඩක් අර එකපාරම පොඩ්ඩක් අර මේ අලුත් වගේනේ. right ඒක හරි අපි ඉස්සරහට යමු මේ අපි ඉස්සරහට යමු ඉස්සර අපි ඉස්සරහට යමු එතකොට පොඩ්ඩක් මීඩියම් රේ හොඳේ හරි සර්. දැන් එතකොට ළමයි මේ ටික ආශ්‍රයෙන් දැන් මේ ගණුදෙනු 10 තුල මේ ගණුදෙනු 10 මේ දැන් ඉතින්ලා ගානේ තියෙන උච්චරයි right ඔයාලට ගණුදෙනු 10ම ඔයාලට පේනවා මාව ලකුණාන හරි දැන් මම ඔයාලට කිව්වොත් මේ ගණුදෙනු 10 ආශ්‍රයෙන් විතරක් ලාභය හොයලා මට කියන්නේ කියලා කීයද ලාභය? මේ ගණුදෙනු 10 ආශ්‍රයෙන් මට ලාභ හොයලා කියන්නේ කොහොමද කීයද ලාභය? මම බොහොම සරලයි බොහොම හරි මම බොහොම සරල ප්‍රශ්නයක් නෙවෙයි. මේ ගණුදෙනු 10 ආශ්‍රයෙන් මට ලාභ වෙන මොකුත් නැහැ. අතිරේක තොරතුරු නැහැ. මේ ගණුදෙනු 10 ආශ්‍රයෙන් ලාභ හොයලා කියන්නේ කොහොමද කීයද ලාභය? මම කරන්න. ඔයාලට මෙන්න මේ තීරුව බැලුවා නම් හිමිකම තීරුව බැලුවා නම් ලාභ හෝ අලාභ ආදායම් සහ වියදම් ගලපන්නේ මේ හිමිකම් තීරුවට. මේ හිමිකම් තීරුව බැලුවා නම් ඔයාලට ප්‍රකාශ කරලා කියන්න පුළුවන් ලාභය. කී ලාභේ? මන්දිනි චතුර චලින්දු දුෂාන් ලාභය කීයද? දුෂාන් 24000 24000 දුෂාන් කියනවා. නන්දිනි අශෙන් ලාභය වල බොහොම හොඳයි. පසුදු ඒවල තියෙනවා. නන්දිනි ඒවල උත්තරේ කීයද? විසි හතර දහයි සර්. බලමු අපි. හරි ඔන්න 30000ක දෙවනි ගණනයෙන් රුපියල් 70000ක භාණ්ඩ ලක්ෂයකට විතර 30000ක ආදායමක් තියෙනවා. ඔන්න මේක හරි. මේක ගන්නවා අපි. right? මම මේ පාඩ පෑන් ගන්න ලියවෙන්න යනවා. right 30000ක මේක එන්න ඕන. 30000ක ලාභයක් තියෙනවා. හරිද? ඊට පස්සේ ආපහු හිමිකම් දිරුව 6 වෙනි කණු දෙනවා. ලක්ෂයක භාණ්ඩ 1,40,000ට ණයට විකුණලා 40000ක ලාභයක් තියෙනවා. ඒකත් එන්න ඕනේ. ඒ 15000 මම හිතන්නේ 7 වෙනි එක කාර්යාලයේ සේවකයෙකුගේ වැටුප. ඒක වියදමක්. ඒකත් හරි. ඒකත් ලාභය හොයලා දෙන්න ඕනේ. මේ 30000 මොකක්ද ඒක ඊවෙනි එකේ 6 වෙනි එක. නෑ 30000 8 වෙනි එක. ගැන්ලි කිරීමක්. ඒක ලාභය හොයද්දි ගන්නවද අපි? මේ 30000 ගැන්ලි කිරීමක් අයිතිකාරයා. නාරද ගෙදර අරන් ගිහිල්ලා. අරන් එන්නේ මොනවද? සල්ලි. මේ 30000 අපි ගන්නවද නැද්ද? ගන්නවා. ළමයි ලාභය හොයන්නේ බොහොම පැහැදිලිව මම කිව්වා. ළමයි මම ලාභය හොයන ආකාරයෙන් බොහොම පැහැදිලිව මම කිව්වා. හොඳේ. ක්ලාස් එක පටන් ගත්තාම තමයි මම කතා කරනවා. ලාභය හොයන්නේ
ආදායම අඩු කිරීම වියදම. දැන් මේ 30000 විකුණුම් ආදායමක් ලාභයක් අපිට ඒක එන්න ඕන. මේ 40000ත් ආදායම ඒකත් එන්න ඕන. right වියදම් මේ 15000 සේල් එකට ගෙවු පඩි ඒකත් එන්න ඕන. ඒක වියදම. හරිද? මේ 30000 ගැනිලි. ගැනිලි කියන්නේ වියදමක් නෙවෙයි. ගැනිලි හිමිකමින් අඩු වෙන්නේ අයිතිකාරය ගත්දම ප්‍රාග්ධනය ආපසු ගැනීමක් හා සලකලා. ගැනිලි කියන්නේ නදිනේ වියදමක් නෙවෙයි. 6000ක් තියෙන ඔද වට්ටමක්. ඔද වට්ටම කියන්නේ මොකක්ද අපේ? ව්‍යාපාරය. ඔද වට්ටම කියන්නේ ආදායම. 7000 කියන දුනු වට්ටමක්. දුනු වට්ටම කියන්නේ වියදමක්. right දෙන්නේ නෙවාල ආවෝවියන් ලාභය කියන්නේ ලාභය වන්නේ කොහොමද ආදායම අඩු කිරීම වියදම හරිද මේ 30000 ආදායමක් ලාභයක් නේ අපට 30000 ගත්තා. මේ 40000ත් ආදායමක් අපට ආවා. හරිද? මේ 15000 වියදමක්. සේවක වැටුප්. මේ 30000 වියදමක් නෙවෙයි. ගැනලි කියන්නේ වියදමක් නෙවෙයි. මේ 6000 අපේ ආදායමක් වද වට්ටම. මේ 7000 දුන් වට්ටම වියදම ව්‍යාපාර. හරිද? 30000 40000 70000 76000. එතන 15 කටක් ගියාම කීයේ? 20 15 21යි. හරිද? 22යි sir. sorry 22යි. I'm sorry. දැන් මට කියන්න කීයද ලාභය කියලා? 54000. 54000. 76000 අඩු කරන 22ක්. නේද? එහෙනම් ලාභය 54000. දැන් මේ මට්ටමේ මම වැරදිද? මේ මට්ටමේ 54යි ලාභය. හරිද? මේ ලාභය හුව ආකාරය පැහැදිලිද? ආලමයි උත්තර දෙන්න. ඔව් සර්. all right හරිනේ. ඔන්න මේ මට්ටමේ ලාභය. මම දැන් බෝඩ් එකේ මකන්නද? ඔයාලා මේ ලියාගත්තද මේ ටික? මේ 10ක් අපි ගණන් දෙන්න ගලපු ඒ 10 ලියාගත්තද? ඔව්. alright මම බෝඩ් එකේ මකන්නද? ඔව් සර්. මම ලාභය ගණනය කරන්න යන්නේ. හරි?
මම ලාභය ගණනය කරන්න යන්නේ. ලාභය ගණනය කිරීමේ ලේඛන. right ඉස්සෙල්ලාම ඕන ආදායම් ටික ලියනවා. අන්න ආදායම විකුණුම් මත ජනනය වූ ලාභ ආදායම් සහ ලාභ කීයද 30000 ධන 40000 කීයද 70000 හරිද ඊට පස්සේදී 6000ක තියෙනවා ලද වට්ටම හරිද ලද වට්ටම තියෙනවා 6000 හරිද හරි ඊට පස්සේදී මම ළමයට ක්ලාස් එක නවත්තනවා හොඳේ මම try කරන ගානේ කම්ප්ලීට් කරන්න කරනොත් ළමට සතිය හොඳේ මට පොඩි වැඩක් තියෙනවා ඒකයි ලද වට්ටම 6000 ඊට පස්සේදී මේ ගානේ තව අපිට අතිරේක තොරතුරු වල කියනවා දැන් මේ ගත්තේ අර ගණුදෙනු 10න් විතරයිනේ. දැන් අපි අතිරේක තොරතුරුත් කන්සිඩර් ගන්න. හරිද? අතිරේක තොරතුරු වල කියනවා මාර්තු මාස සඳහා දුරකථන බිලක් ගෙවන්න තියෙයි කියලා කියනවා සහ ෂෙයා සම්බන්ධයෙන් කියනවා. ඒක කෙසේ හෝ වේවා අපට 76000ක මුළු ආදායමක් කියනවා. හරි මේක අඩු කරනවා අපි ඒ වේදම් ටික. වේදම් ටික මොනවද? 15000ක් අපට ආව 15000ක කාර්යාල සහකාරු වැටුප. සහකාරුගේ වැටුප. 15000ක් හරිද? ඔස්සේ දුන්නු වට්ටම වේදමක් එක. ඊයතිද 7000ක් තිබ්බා. පස්සේදී දුරකථන බිල අපි ගෙවලා නැහැ. දුරකථන බිල ගෙවන්න හම්බුන්නේ නැහැ අපට. ඒක ආවේ අප්‍රේල් මාසයේ මුල නොගෙවුවයි කියලා කරන්න බෑ. ඒක අදාළ මාසයේ ලාභය හොයද්දී අපි ගන්න ඕන. මම කතා කරා එක වේදමක් නොගෙවුව පළියට ඒක ලාභය ගණනය කිරීමේදී නොසලකා ඉන්න බෑ අපට. ඒක ලාභය ගණනය කිරීමට ගන්න ඕන. අනිත් පැත්තෙන් ඒක වක්කීමක් බාරපත් වෙනවා. දුරකථන බිල කීයක් තියෙනවද? තමයි කීයක් 3000ක් නේ තියෙන එක. 3000ක් නේ තියෙන්නේ. කතා කරන්න. ඔව් සර්. right. දුරකථන බිල 3000. ඊට අමතරව ෂෙයා තියෙනවා. අපි කිව්ව ෂෙයා කියන්නේ අදාළ දේපල පිළිවෙත හා උපකරණ වල අදාළ කාල සීමාව තුළ වටිනාකම අඩු වීම. ඒ වටිනාකම අඩු වීම ප්‍රමාණයෙන් තමයි ඒ ගාණ අඩු වෙලා තමයි මේ කාල සීමාව තුළ මෙන්න මේ ආදායම උපයන්න ඒ අංශවල දායකත්වය. හොඳ සම්පූර්ණ වටිනාකම නෙවෙයි අංශවල. right? එහෙනම් ෂෙයා. අපට ෂෙයා කියනවා දේපල හා ප්‍රේත කරන 120ක් ෂෙයා කරන්න කියලා. දේපල හා ප්‍රේත කරන අපිට 1,20,000 බැලන්ස් එකක් ආවේ ඔක්කොම එහෙම නේද? කම්පියුටර් එක ගත්තනේ අපි නේද? ඔව්. ඒ කම්පියුටරේ අපිට 120ක් ෂෙයා කරන්න කියන අවුරුද්දට.
අවුරුද්දට 120ක් ෂෙයා කරන්න කියනවා. එහෙනම් මාසෙකට නම් එකෙන් 12න් එකයි. නේද? එතකොට 24000යි 24000 12 බෙදුවා 2000යි. එහෙම නේද? 1,20,000ක් පිරිවැය. ඉතින් අවුරුද්දකදී 120ක් ෂෙයා වෙනවා. 120ක් වටිනාකම අඩු වෙනවා. ඉතින් අවුරුද්දකට 24000ක් අඩු වෙනවා. වටිනාකම. ඒක මාසෙකට නම් 12න් එකයි. එහෙම නේද? 2000යි. මේ ටෝටල් එක ගන්න 15යි 10යි 25යි 25යි 2යි 15යි 10යි 10යි 25යි 25යි 2යි 27යි. ඔන්න සම්පූර්ණ වේදම ඊපස්සේ ලාභය එනවා 0.0.0 6න් 7ක් බෑ 10න් 7ක් 9යි 6යි 6න් 2ක් 4යි ලාභය 49000ක ලාභයක් ඔන්න ව්‍යාපාරේ ලාභය නැත්නම් මේක ආදායම් ප්‍රකාශනය වෙන ශුද්ධ ලාභය right ශුද්ධ ලාභය බොහොම සරල දෙයක් බොහොම සරල ගණනය කිරීමක් තියෙන්නේ මේ තියෙන්නේ ඔක්කොම ආදායම් ටික එදින ඔක්කොම වියදම් ටික ආදායම වියදම් අඩු කරලා ලාභය තියෙනවා. මේක ලියා ගන්න. අර අපේ කලින් ගණදෙනු 10ට මේ තුලින් විතරක් කලින් ගණදෙනු 10 විතරක් සලකලා දාගෙන ලාභය ගණනය කරන 54000යි. ඒ 54000ට මෙන්න මේ දෙක තව අඩු වෙන්න ඕන 49ක් වෙන්නේ එතකොට තමයි. ලාභය ගන්න ඉදිරියට මට ආදායම් ප්‍රකාශනය කරුණාකරලා ලියා ගන්න. හරි මම බෝඩ් එක මකන්නද හරි සර්. හරි මේක කාටවත් පැහැදිලි වෙනවා විශ්වාස කරනවා අපහැදිලි කෙනෙක් ඉන්නවා කරුණාකරලා මට මිනිත්තුවක් දෙන්න මට කියන්න අපහැදිලි කෙනෙක් ඉන්නවා මිනිත්තුවක් දෙන්න මට කියන්න හරි පොඩ්ඩක් මෙතුවා ඇවරයි දෙවරයි තුන් ඇවරයි ආ right ඊට පස්සේ අර තුන්වෙනි කොටස ආනෝ මොකක්ද දාන්නේ ආකෘතියක් දීලා ඒ ආකෘතිය අනුව 3.30 විදිහට හිමිකම ආරම්භක ප්‍රාග්ධනය ආරම්භක ප්‍රාග්ධනය ආරම්භක ප්‍රාග්ධනය කීයද ළමයි 1,50,000ක් සංඛ්‍ය වලින් ගෙනාවා ඒකම ඊබඩු ගෙනාවා 60,000 ඊබඩු ගෙනාවා 60,000
right? ආරම්භක ප්‍රාග්ධනය මත ආරම්භක ශුද්ධවත්කම් කිව්වත් හරි මේකට. හරි? ආරම්භක ප්‍රාග්ධනය දෙලක්ෂ 10000යි. 10,000 අස කාලච්ඡේදයේ ලාභය හෝ ලාභය කාලච්ඡේදය සඳහා අපට ලාභයක් ආවා. ලාභය කියලා තමයි 10,000 නේද අපට ආවේ. ඔව් ඒක එකතු වෙන්න ඕන. ඊපස්සේ අඩු කළා ගැනීමයි. ගැන 30000 නේද කළ තිබ්බේ? අතිරේක ප්‍රාර්ථන තිබුණ නැහැ මොකද? 2015 3.31 දිනට හිමිකම් කීයද? 0.0.0.0යි 9යි 9 බිංදුවක් ගියාම 9යි 4යි 1යි 5යි 5.3ක් ගියාම 2යි 2,29,000 හරි ලකුණු 15ක් තියෙන ඒ ගානට ලකුණු 15ක් තියෙන ඒ ගානට නදිනි ඔව් සර් ලකුණු 15ක් වැඩි නේද ඒ ගානට ඇයි නා වෙන්නේ ඒක ලේසි ගාන 15ක් වැඩි නේද දුෂාන් එහෙම නේද මේක හරි බලන්න මේ අවසාන ප්‍රාග්ධනයේට කාලච්ඡේදයේ ලාභයෙන් කරලා ගැලි අඩු කරාට පස්සේ හිමිකම වෙනවා කියන්නේ අපි දන්නවනේ කොහොමද මේ අපි සුද්ධෝත්කම් මාස්ටරෙන් අපි ලාභය වල සූත්‍රනේ ඒක කරලා දෙන හිමික අවසාන හිමිකමට අවසාන සුද්ධෝත්කමට උක්ත කළා මම අහන්නේ දිශාන් එහෙම ලකුණු 15ක් දිශාන් 15ක් වැඩි නේද අර්ජුන් වැඩි නම් නෑ සර් ලේසි ඉතින් ඒ හින්දා එහෙම කියන්නේ මේක nothing game හරි හරි අනේ ඉතල දිගටම සම්බන්ධ වෙන්න අපිත් එක්ක සාධාරණ කාරණා වල ටික කලින් මිස් ඔයාලා පහුවෙච්ච පාඩම් වලට ඊට පස්සේදී නදිනී යශාන් දුෂාන් චලින්දු චතුර චලින්දු වසින්දු අශේන් thank you very much තාලේ කාල සීමාවක් ඇඳී හිටියා කොහොම සාවධානව අහුම්කම් දුන්නා මම හිතනවා පන්දි effective වෙන්නේ නැති කියලා අපි හම්බෙමු ඉරිදා හවස 7ට කිසරට ජීවන් සරේ කතා කරලා වෙලාවක් ගන්න පරණ පාඩම් සිද්ධ වෙන ආකාරය සම්බන්ධයෙන් අනිත් අධ්‍යයනයට සහභාගී වෙන්න බොහොම ස්තුතියි ඔයාලගේ කාරුණික සහයෝගයට පාස් සේවස් කරන්න පුළුවන් මට දැන් ඔයාලා ඉන්නවා කරුණාකරලා එකම ගාන 10 සැරයක් හදන්න පාඩම් ඉවර වෙද්දී පාස් සේවස් ඔක්කොම ඉවර වෙන්න ඕන පාස් සේවස් පොත් ගන්න පරිස්සමෙන් ඉන්න වෙලාව නාස්ති කරන්න එපා සබ්ජෙක්ට් එක එන්ජොයි කරන්න thank you very much have a good night සන්න good night sir